අංක 47 අපි අද භාවනාව ඉස්සෙල්දී පොඩ්ඩක් පුරුදු කරගන්න බැරිුණා නේ. ඉස්සෙල්දී මම චුට්ටක් ඒක කරමු. හරියන්නේ වාඩි වෙන විදිය ආයි මතක් කරගන්න දෙයක් නෙමෙයි. එතකොට දැන් අපි මේ භාවනාව කියන එක ගැන මේ කතා කරලා තමයි පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න එක පුරුදු වෙන ඕනේ කියන්නේ භාවනාව කියන එකක් අපිට තේරෙන්නේ නැහැ නේ අර සතිපට්ඨාන සූත්‍රයේ අහුවට පස්සේ තේරෙනවා මොනවාද ආනාපානසති භාවනාව කරන්න අපි දන්නේ නැහැ කියලා නේ සබ්බකාය පරිසංවේදී අසුචිස්සාමිති සික්කති අහුගෙන්නේ පස්සම්බයං කාය සංකාරං පස්ස සිතාමේ විකරේ දැන් අපි යොදාන අපි සාමාන්‍යයෙන් දන්නේ හුස්ම උඩට ගන්නවා පහළට ගන්නවා ඔය පස්සම්පයන් කාය සංකාරම් කියන මොනවද පොස්ද දෙයද කියලා අපි දන්නේ නැහැ නේ එනිසා අපි මේ කරන්න හදන්නේ උදාහරණයක් භාවනාවක් කරන එක නෙමෙයි අපි මුල් දවසේ කිව්වා මේක වෙලාවක් කර කලබල හිතනේ කලබල හිත පොඩ්ඩක් මේක අහගෙන ඉන්න පුළුවන් මට්ටමකට හැල්ලු කරගන්න තමයි මේක අපි කරගෙන යන්නේ පොඩි වෙලාවක් විනාඩි 5ක් වගේ එහෙනම් මේ අපි දැනට දන්නවා අපි මේ ශරීරයේ කොටස් පහක් දේ කරන එක තමයි අපිගේ ආනාපානසති වගේ දෙයකට අපි යන්න එපා කියලා කිව්වේ. ඒක කරන්නත් හොඳ අවබෝධයක් ආපු දවසක අපි කරමු. එතකන් අපි මේ දේවල් කරන්න නොකරින් කියන එක තමයි අපි ඉගෙන ගත්ත ක්‍රමයේ අපේ ගුරු රටේ කියපු දේ සහ මම ප්‍රායෝගිකව දැකපු අත්දැකීම. මොකද ඔක් කරන්න ගියම තියෙන වෙන ගැටලු ගොඩාක් තියෙනවා. ඒවා ආයේ ආපස්සට හදාගන්න බෑ. වැරදිලා පුරුදුනොත් ආයේ ආපස්සට අරගෙන හදාගන්න බැරි නිසා. එහෙනම් අපි ගිස්සතේ ටොඩිසෙත් කතා කරා මේ ශරීරයේ කොටස් පහක් කරන එක මොකද්ද? අපි දකුණු අත ඔළුව ඒක හරියට ගත්තම මොන ඕගොල්ලන්ට මතකයි මම දැන් අලුතෙන් ආපු වැඩත් එක්ක ඉලක්කයක් කියන්න. අර බෝනික්කෝ ඉන්නෝනේ. ඒ බෝනික්කෝ ගත්තට පස්සේ බෝනික්කේ කෑලි ගලවන්න පුළුවන්. අත් දෙක ගලවන්න පුළුවන්. කකුල් දෙක ගලවන්න පුළුවන්. බෙල්ල ගලවන්න පුළුවන්. ඒක ලොක් එකෙන් වගේ හදලා දෙන්නේ. අර ඉස්සරහට බෝනික්කෝ දැන් තියෙන ප්ලාස්ටික් වලින් හදලා එතකොට අන්නේ ගෝනික් එක ගලවනවා වගේ වැඩක් තමයි අපි මේ කරන්නේ. මේ අත මෙතනින් මේ කොටස මෙතනින් උඩ කොටස ඔළුව. මෙතනින් මේ පැත්ත සම්පූර්ණ එක අතක්. ඊට පස්සේ කකුල් දෙකක් ගැලවම හිතනවා කඳ කොටස කඳ කියන තැන සී කරනවා. දකුණු කකුල වම් කකුල. එහෙනම් අපි දකුණු අතෙන් පටන් ගන්නවා. දකුණු අත ඔළුව හිස කියන කොටස වම් අත ඊට පස්සේ මේ කඳ කොටස ඊළඟට දකුණු කකුල ආයි වම් කකුල ආයි කඳ කොටස ආයි දකුණු අත ඔළුව වම් අත කඳ කොටස මෙහෙම අටේ ඉලක්කමක් විදිහට තමයි මේ කියන්නේ මේක අපි එදත් කිව්වා අධික වේගකින් යන්නේත් නැහැ ගොඩාක් හිමින් යන්නේත් නැහැ ඒ ගැන හිතලා ඉන්නකොට තව දෙවියල්ලා මතක් කරනවා වේගෙ අඩුයි එතකොට අපිට සිතිවිල්ල ඊළඟ සිතිවිල්ල එන්න ඉස්සෙල්ලා ඊළඟ එකට මාරු වෙනවා අත කියන එක සේ කරා ඊළඟ සිතිවිල්ල එනකොට වෙන එකක් මතක් වෙන ඉස්සෙල්ලා මොකක් කරනවා? ඔව් හිතද. ඊට පස්සේ හිත කියන එක හිත කියන එක මතක් වෙච්ච එකම වෙන සිතිවිල්ලක් එන්නේ. එක වෙලාවකට එක සිතිවිල්ලෙන් හිතට යන්න පුළුවන්. දෙකක් එන්න බෑනේ. ඊළඟට අපි දකුණු අතට යනවා. වම් අතට යනවා. ඊළඟට හඳ. මෙහෙම වේගය කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න ගොඩාක් වේගෙන් යනවා. සාමාන්‍ය වේගකින්. මේක අපි කරගෙන යනවා. හරි. බලමු. විනාඩි 5 පොඩි වෙලාවනේ. හොඳ හුස්මක් අරගෙන ඒක පටන් ගත්තොත් හොඳයි කොන්ද එතකොට කෙලින් වෙලා ඒක ශරීරයට හොඳ සැහැල්ලුවක් එන හුස්මක් අරන් කරලා
වෙලා මේ අපි පොඩ්ඩක් අර හිත සහැල්ලු කරගන්න එක පරිණත පුරුදු වෙන්න ඕන නිසා තමයි ඔක අපි පොඩ්ඩක් උත්තරගෙන එතකොට මේ අපි දැන් චුට්ටක් බලමු අපි ගිස්සතිය කතා කරා ගිස්සතිය අපි ගොඩක් කතා කරා මේ නිවන කියන එක අපි හැමෝම බලාපොරොත්තු වෙන දේ කියලා කතා කරන්නේ අපිට එක එකනා එක එක මට්ටම් වලදී හිතාගෙන හිටියට අපි හැමෝම එකම පුංචි දවස්වල ඉඳලා පුංචි කාලේ ඉඳලා අපි මවුසට එන දවසේ ඉඳලා අපි කතා කරන්නේ මවුසට එන මොහොතේ ඉඳලා ආපු මොහොතේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ සහනය. ඒ සහනය උදෙසා තමයි අපි හැම වෙලේම මේ සියලු ශාරීරික චලනයන් සිදු කරන්නේ ඒ සහනය බලාපොරොත්තු වෙන්නේ. අපි ගිස්සතියේ ප්‍රායෝගිකවම දැක්කා අපි හුස්ම ගන්න එක පවා සිදු කරන්නේ සහනය බලාපොරොත්තු වෙන්නේ. අසහනය දුරලාගෙන් අසහනයේ තියෙන අකමැත්තත් සහනයේ තියෙන කැමැත්තත් නිසා තමයි අපි හුස්ම ගැනීම පවා සිද්ධ වෙන්නේ. ඒකෝර අපි උදාහරණ වශයෙන් කිව්වා ආත්තරේ ඇඳේ නිදා ගන්නකොට අපි ඒ පැත්තට මේ පැත්තට පෙරලෙන්නේ. මේ ඉරියව්වේ සහනය නැති වෙනකොට ඊළඟ ඉරියව්වට යනවා. ඊළඟ ඉරියව්වේ සහනය නැති වෙනකොට ඊළඟ ඉරියව්වට යනවා. මෙහෙම වෙනවා. ඒකෝර මවුකුසක ඉන්න දරුවෙක් හැම වෙලේම එහා පැත්තට මෙහා පැත්තට දඟලන්නේ. ඒ පවතින ඉරියව්වේ සහනය නැති නිසා. එතකොට කිරීදලා අඬන්නේ මුත්‍ර බර කරනවා හඳුනාම අඬන්නේ ඊට පස්සේ ඇඟ දෙමුණාම අඬන්නේ ඊට පස්සේ බඩගිනි වුණාම අඬන්නේ මේ හැම දෙයකදීම දැන් අතපය හොල්ලන්නේ එහිපිය ගහන්නේ පවා මොකක් නිසාද අසහනයෙන් අයිමලා සහනයෙන් තියෙන කැමැත්ත ඒ නිසා අපි මේ වෙලාවේ වාඩිලා ඉන්න වෙලාවේ ඒ පැත්තට මේ පැත්තට අපි ඉරියව් මාරු කරන්න අපිට සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඉන්න ඉරියව්වේ සහනේ නැති නිසා අපි ඊළඟ ඉරියව්වට මාරු වෙන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන සහනයක්. හැබැයි අපි හොඳටම දන්න දෙයක් තමයි අපිට මේ දඟලන්න වෙලා තියෙන හේතුව අපි දැන් දරුවෙක් මේ ගර්භාෂයතර නිතරම දඟලනවා නම් දිගටම දඟලනවා නම් ඒ දඟලන්න වෙලා වෙන්නේ අපි දැන් අර සමහරවිට දැකලා තියෙන සාමාන්‍ය කවුරුන් නිදා ගන්න පොඩි දරුවෙක්ගේ ඉරියව් ටිකක් බලන්න කියොත් එයා එක පැත්තකට දුක් ගැගෙන නිදා ගන්නවා. හරි කියන්නේ අනිත් පැත්තට හැරෙනවා. ඒත් හරියන්නේ. රෙද්ද පෙරෝගෙන බලනවා. ටික ළඟින් ඒත් හරියන්නේ. දැන් ඒක අයින් කරලා බලන්න නේ. පොට්ට මේ පැත්තට දාලා බලන්න. අද මේ පැත්තට දාලා බලන්න. මෙහෙම ඉඳලා බලන්න. එක පැත්තකින් ඉඳලා බලන්න. දැන් මේ එක තැනකවත් මොකක් නැද්ද? දිගට පවතින සහනයක් නැහැ. මෙන්න මේ දිගට පවතින සහනයක් ලැබුණා නම් අපි මොකක් වෙන්නේ නැද්ද? අපි මේ ශරීර චලන දඟලිලි දේවල් මොකද කරන්නේ නැහැ. ඒ නිසා අපිට හිතෙන්න පුළුවන් එහෙනම් අපි නිවන හොයන්නේ මේ අපිට මේ දහමක් අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට විතරයි නිවන අවශ්‍ය. අනිත් අයට නිවන අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉස්ලාම් මිනිස්සෙකුට, ක්‍රිස්තියානි මිනිස්සෙකුට, නැත්නම් හින්දු මිනිස්සෙකුට නිවන අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ බෞද්ධයන්ට විතරයි නිවන අවශ්‍යතාවයක් තියෙන්නේ කියලා. ඒතර අපි ඉලක්ක කතා කරා අපිට හැමෝටම පේන්නේ නිවන කියන්නේ මොකක් කියලාද? ආගමික වස්තුවක් කියන්නේ. නිවන කියන්නේ ආගමික වස්තුවක් නෙමෙයි. මේක හැම සත්වයකටම අවශ්‍ය හැමෝම හොයන දෙයක්. හැබැයි ඉතින් අපි මේවා හොයාගන්න ගියාට පස්සේ අපි විවිධ මාර්ගවලින් යනවා. ගිහිලා අපිට එක එක පැතිවල නිවන හමු වෙනවා. අපි ඉතින් අපි දැන් බුදුහාමුදුරු පෙන්නන එක මොකක්ද කියලා දන්නේ නැති නිසා ඊට මෙහා ඒවල් වලට දැන් ඔන්න මෙහෙම හිතන්නකො. දැන් ඔන්න රත්තරන් බඩුවට ආසාවෙ ගිහිල්ලා රත්තරන් බඩුවට ආසනම් අපි ගිහිල්ලා කඩෙන් මිලදී ගන්න ගියාට පස්සේ අපිට මේ මොනවාද පිත්තල අරෝමේ මිශ්‍ර කරපු අපි හොඳම රත්තරන් වලින් හදපු නැති ඒවා වලට අපි රැවටෙන්නේ නැද්ද? රැවටෙනවා අහු වෙනවා. බාල ව්‍යාජ බඩු වලට අපි අහු වෙනවා. ව්‍යාජ බඩු වලට අපි අහු වෙන්නේ අපි ඔරිජිනල් එක, ඒ කියන්නේ ඒක හොඳ මේක අපි මොකක් අඳුරන්නේ නැති නිසා. අපි කවදාකවත් හොඳ මේක දැකලා නැතුව මෙන්න මේක තමයි හොඳ මේක කියලා මේ කඩේට ගියාම දෙන්නේ. එතකොට අපි හොඳ මේකත් එක්ක සංසන්දනය කරන්න අපි හොඳ මේක දැකලා තියෙනවා. දැකලා නැතුව මුදලාලි කියනවා මේක තමයි ඕකේ තියෙන හොඳ මේක. කියපු ගමන් අපිට ඉතින් හොඳ මේක කියලා වෙන සංසන්දනය කරන්න එකක් නැති නිසා මුදලාලි විශ්වාස වෙලමක් කරනවා. අපි ඒක ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ තියෙන අපි බලාපොරොත්තු වෙච්ච මේ තත්ත්වයක් නැති නෝරක් රැවටිලා කියලා. අන්න ඒ වගේ අපි මේ සාහනය හොයාගෙන යද්දී අපි මේ ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්, රස්සාවක් කරන එක වෙන්න පුළුවන්, විභාගයක් පාස් වෙන එක වෙන්න පුළුවන්, ඊළඟට ගියක් හදාගන්න එක වෙන්න පුළුවන්, විවාහ වෙන එක වෙන්න පුළුවන්, දරුවෝ හදන එක, එතනින් ඒ හැම තැනකදී මොකක් වෙන්නේ අපි?
මේ සහනේ එතනදී කියලා අපි මේ දේවල් වලට පියවරෙන් පියවර යනවා. එතකොට මෙන්න මේ අවශ්‍යතාවය නැත්නම් මෙන්න මේ සහනේ හොයන ගතිය තමයි මේ ලෝකේ පැවැත්ම. මේ සහනේ හොයන ගතිය අපි ගන්න නැති වෙනවා. ඔය කියන පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ අපි කඩිය වගේ වැඩ කරන්නේ. මේ වැඩ කරන වැඩ කිරිල්ල. නැති වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ නිවනක්. දැන් අර අපි ඔළුව පහන එකක් ගැන කිව්වනේ. ඔළුව අත ගන්න එක ගත්තාම ඔළුවට මෙහෙම අත තියන්න කියලා ලැබෙලා දෙන්නේ නැහැ. අපිට ඒක එක මෙහාට කරන්න ඕන. මෙහෙට කරනකොට තමයි අත ගන්න කියන්නේ. එතකොට තමයි මේ සාහනේ ලැබෙන්නේ. ඒ කියන්නේ සාහනේ ලැබෙනවා කියන්නේ දැන් අත මෙහාට කරාම මේ අත මෙතන තියන්නේ ඒක සාහනේ ලැබෙන්නේ නැහැ. ඊළඟට මෙහෙම අත ගන්න එක කියන්නේ හැම වෙලේම අලුත් තැනක් ස්පර්ශ කරනවා. අතින් අලුත් තැනක් ස්පර්ශ කරනවා. අතටත් අලුත්, මගේ මේ අතටත් අලුත්, මේ පැත්තටත් අලුත්. එතකොට මෙයාට හැම වෙලේම ස්පර්ශයෙන් අලුත් එකක්. අලුත් එකක් වෙනකොට මෙතනට සාහන නැතිනකොට ඊළඟ දැනට යනවා. මෙතන සාහන නැතිනකොට ඊළඟ දැනට යනවා. මෙතන සාහන නැතිනකොට ඊළඟ දැනට යනවා. ආයෙ මෙහාට යනවා. ආයෙ මෙහාට. මෙහෙම මොකද ඒ? මෙහෙම අත ගන්නකොට සාහනේ එන බවක් වෙනවා. ඒ කියන්නේ හරියට ගත්තේ අර දියැලක් වැටෙනකොට දියැලක් උඩින් නම් පහළට වැටෙනකොට අපිට පේන්නේ තනි හැඩයක් නේ. ඒක තව උදාහරණයකට කියන ගිනි තෙල්ලක් මෙහෙම පෙරහැර කාලයට මේ මොනවාද? ගිනි බෝල කරකවනකොට අපිට පේන්නේ රවුමක් නේ. ඊයක පොන් දෙකේ තමයි ගිනි බෝල දෙක ගැට ගහලා තියෙන්නේ. මේක වේගෙන් කරකවනකොට අපිට පේන්නේ මොකද? ගිනි වලල්ලා. ඇත්තටම මෙතන ගිනි වලල්ලා නෑ. වේගයෙන් නිසා ගිනි වලල්ලා විදිහට පේනවා. ඒකම දෙයක් ඒක. අන්න ඒ වගේ අපිට මෙහෙම අත ගන්නකොට හැම වෙලේම වෙන්නේ විවිධ ස්ථාන වලින් මේක එකතු කරන්නේ. එකතු කරාට අපිට පේන්නේ එකම සැටයක් විදිහට පේනවා. ඒතර මේක හොයන්නේ මොකද්ද? මේ නිවනයි හොයන්නේ. මේ නිවන අහුණා නම් අපි මේක අත ගන්න ඕනද? ඒක නැගින්නව තියෙනවා. නේ? ඒ නැවති එක තැනකින් මේක සැපේ ලැබෙන නිසා තමයි ඊළඟ තැනට යන්නේ. දැන් ශිෂ්‍යත්ව පාසල් ළමයි එතනින් සාහනයටපත් වුණා නියම ලැබුණා නම් එයා ඊළඟ තැනට යන්නේ නැහැ. ඊළඟට ඕලෙල් වලට යනවා. ඊළඟට ඒලෙල් වලට යනවා. ඊළඟට උපාධියට යනවා. ඊළඟට රැකියාවට යනවා. ඊළඟට උසස් සිංහලට යනවා. මේ කියන මරණකම් මොකක් වෙනවද? ඒ තැන් වලට යනවා. ඒ අනිසා තමයි මේක දලාගෙන යනවා. ඒ කියන්නේ උපාධියෙන් හරි රැකියාවෙන් හරි සාහනය ලැබුණා නම් අපි එතනින් මොකක් වෙනවද? එතන නවතින්නේ නැහැ. ඒ දිගට යන ස්වභාවය. එහෙනම් අපි තේරුම් ගත්තා මේ නිවන කියන එක මේ අපි හැමෝම හොයන හැමෝටම අවශ්‍ය වෙච්ච දෙයක්. හැබැයි මේක එක එකනා හොයාගත්තේ ඒක ප්‍රමාණ වලින්. අපි දැන් බුදුහාමුදුරන් කාලේ ගත්තට පස්සේ ආලාර කාලාම උද්දකරාම පුත්තත් නිවනක් හොයාගත්තා. ඊට පස්සේ ඒ කාලේ හිටපු නිගණ්ඨනාථ පුතුමත් නිවනක් ගැන දේශනා කළා. ආලාර කාලාම නිවන කියලා හොයාගන්න මොකද ආකින්ච කියන තැනනේ කිසිවක් නැහැ. දැන් සමහර මිනිස්සු මමත් අහලා තියෙනවා මේ ලෝකේ ඇත්තටම කිසිවක් නැහැ කියලා. බුදුහාමුදුරු කියලා තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරු කියලා තියෙනවලු මේ ලෝකෙ මොකක් නැහැ කියලාද? කිසිවක් නැහැ කියලා. ඒ නිසා ඇත්තටම මේ ලෝකෙ ගන්න කිසිවක් නැහැ තමයි. දැන් කිසිවක් නැහැ කියලා කිව්වොත් අපි බුදුහාමුදුරෝ මේ ලෝකේ පරම සත්‍යද? මම මේ ප්‍රශ්නේ ඉන්නයි. මොකද්ද? මිනිස්සුන්ට හිතනවා මේ ලෝකේ දැන් මම කියලා දෙයක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, සත්‍යයේ කුජලයක ආත්මයක් නැහැ, මේ ලෝකෙ මොකක් කරන්නේ? කියන අවසානයේ දෙනවා මොකක්ද? කිසිම දෙයක් මේ ලෝකෙ නැහැ. කිසිම දෙයක් නැහැ කියලා ආව ගමන් ආයෙ මොකක්ද කියන්නේ? අපි හිතන්නේ කිසිම දෙයක් නැහැ කියන එක තමයි මොකද්ද? නිවන කියන්නේ කිසිම දෙයක් නැහැ කියලා දකින්න පුළුවන්කම අවබෝධ වෙච්ච තැන තමයි නිවන කියන්නේ කියලා අපි මේ ලෝකෙ කිසිවක් නැහැ කියන දේ මානසික මට්ටම පවත්නවා. හොඳට මතක තියාගන්න ඔය බුදුහාමුදුරු කියපු නිවන එම නෙමෙයි. ඕක වැරදි තැනක්. ඕක නිවැරදි තැනකුත් නෙමෙයි. ඔතෙන්ට ගියපු ගමන් වෙන්නේ අන්න ආලාර කාලාම ගියපු තැනට යනවා. ඔය ආකින්ච කිසිවක් නැහැ කියන එක අපිට තෙන්ට යන්න බෑ ඔහොම හිතුවයි කියලා. මේක අත්දැකීමක් වශයෙන් Tamanට දැනෙනකොට මේ ලෝකේ කිසිවක් නැහැ කියන එක මේ අත්දැකීමක් වශයෙන් දැනෙනකොට අපිට ආකින්ච කියන මට්ටමේ නැත්ති කිංචි කිසිවක් නැහැ කියන තැනට යනවා. හැබැයි ඒකේ තියෙන සිවුම්භාවය නිසා අපිට කිසිවක් නැහැ කියන හිත හරි තියනවා කියන එක. වෙන්නේ. ඒකත් කිසිවක් නැහැ කියලා තැනකට මිනිස්සෙක් ගිහිල්ලා නිවන් දැක්කයි කියලා හිතනවා නම් ඒක තවත් මිත්‍යා දෘෂ්ටියක්. බුදුහාමුදුරු එහෙම කතා කරන්නේ නැහැ. ඉතින් අපි නමුත් මේ තරුණිය විදිහට අපි නැත්තම් අර මම කිය පොඩි දරුවෙක් පටන් ගෙන වයසට මරණයටපත් වෙන මොහොත දක්වා අපි නිවන හොයාගෙන යද්දී අපිට එක එක මට්ටම් වල නිවන හම් වෙනවා. ඒතර මුස්ලිම් මිනිස්සුන්ට නිවනක් තියෙනවා, ක්‍රිස්තියානි මිනිස්සුන්ට නිවනක් තියෙනවා. එයාලා බලාපොරොත්තු වෙන දැනක් තියෙනවා. ගිහිල්ලා දැනද දන්නේ. හින්දු මිනිස්සුන්ට බලාපොරොත්තු වෙන නිවනක් තියෙනවා.
සැපයක් අවසානයක් ස්ථාවරත්වයක් තියෙනවා. අපිත් බලාපොරොත්තු වෙන එක එක නේ. දැන් මෙතන ඉන්න 100ක් ගත්තම 100 දෙනා බලාපොරොත්තු වෙන එක එක මට්ටම්. අනේ අරක ලැබුණොත් හරි. මේ ඩිංග ලැබුණොත් හරි. එතනින් එයා සතුට වෙනවා. අන්න එයාලා අපේ නිවන් ඒ මට්ටම් වලින් අපි පනවගෙන තියෙනවා. හැබැයි අපි දැන් යන්න ඕනේ එක එක කෙනාට අපිට ඕන නිවනටද බුදුහාමුදුරු කියපු තැනට. බුදුහාමුදුරු කියපු තැනට යන්න නම් අපිට ඕන විදිහට මේක හිතලා අපිට ඕන විදිහේ පාරවල් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒකායනෝ වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය සෝභ පරිධාන සමතික්කමාය ඥායස ගැනීම වෙනට මේ ඥායස අධිගමාය නිබ්බාන සත්‍ය ක්‍රියාවයි මේ ඥාය වලද ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ මේ එතෙන්ට ප්‍රවිෂ්ඨ වෙන එකම මාර්ගයයි තියෙන්නේ. අන්න ඒ මාර්ගේ හොයාගන්න බැරුව වෙන කොහින් ගියත් අපි යන්නේ වැරදි පාරකින් බවට පත් වෙනවා. එතකොට ආයෙ කෙනෙකුට ගැටලුවක් හිතෙන්න පුළුවන්. දැන් අපි මෙච්චර දවසක් කතා කරේ නිවන් ගැනද? නෑ. අපි නිවන ගැන කතා කරේ නෑ. තාම අද කතා කරන්නේ නෑ. මම පොඩි අදහසක් කිව්වේ. අපි දැන් මේ දවස්වල කතා කරගෙන යන්නේ මොකද්ද? පින පව විපාක දෙන විදිය ගැන. එතකොට කෙනෙකුට අදහසක් වෙන්න පුළුවන්. දැන් ආම්දුරු නිවන් දකින්න එකනේ බුදුහාමුදුරු කියලා දීපු දේ. ඒක කතා කරන්නද මොකටද මේ පිනක් පව විපාක දෙන එක? දැන් අපි කියන පිනෙන් පාවෙන්නේ කොහොමද නිවන් දකින්න? නිවන් දකින්න බෑ. හැබැයි එහෙනම් මොකටද මේ විචාර කාලයක් අරගෙන පින පව ගැන කියලා දෙන්නේ? දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන්නේ. මේවා ගැන කතා කරන්නේ මොකටද? පින පව. ඇයි මේවා කතා කරන්න වෙලා තියෙන්නේ? පින පවක් මේ යහපත අයහපත මේ ලෝකේ මේ මට්ටම ගැන කතා කරගෙන අපි දැන් ගිහින් ඉතින් කතා කරේ දානිය ගැන මොන හරි පවක් හෝ කෙනෙක් සිද්ධ වෙන විදිය ගැන සිද්ධාන්තයක් කතා කරන්නේ. ඒකට මේවා කතා කරන්න ඕනේ වෙන්නේ ඈ? ඔව්. එකක් තමයි මූලික පසුබිම. අනිත් එක තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් අර අපි ඉස්සරහට කතා කරද්දී මේ ගොඩක් අය ඉලියෙන් කරා මොකද්ද? හාමුදුරනේ නිවන් දකින්න එක ගැන කියන්න තියෙන්නේ පොඩි දෙයක් නා. හාමුදුර ඉක්මනට ඔබ කියන්නේ අපිට. මම කියන්නේ නෑ ඔබ කිව්වට තේරෙන්නේ නෑ. කියන්නකො බලන්න තේරෙනවද නැද්ද කියලා බලන්න. අපි නේ හාමුදුර කොහොමද දන්නේ? මට තේරෙනවද නැද්ද කියලා. ඒ නිසා ඒ කට්ටියට ඕමනාව නම් මොකක් කියන්නද? ඉක්මනට ඒක අහගන්න. හැබැයි මේ කියන මිනිසයාට තේරෙනවා මේක ඉක්මනට කිව්වොතින් මොකක් වෙනවද? ලොකු විනාශයක් කරගන්න කැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වයස අවුරුදු මොන දැන් අපේ දොස්තර මහත්තයා දන්නවා. දැන් වැඩි හිටියෙකුට දෙන්න ඕන බෙහෙත දැන් පොඩි ළමයෙකුට දෙන්න ඕන වැඩි හිටියෙකුට පොඩි ළමයෙකුට දෙන්න ඕන බෙහෙත දීලා හරියන්නේ නැහැ. ඒ වගේම පොඩි ළමයෙකුට ඩෝස් එක වෙනස් කරලා අධිමාත්‍රාවක් කියන අධිමාත්‍රාව දීලා දුන්නොත් ලෙඩ ඉක්මනට සනීපෙන්නේ නැද්ද? සනීප වෙන බවක් පේනවා. ඒ වුණාට දන්නවා ඒකෙන් වෙන්නේ පසුකාලීන ලොකු හානියක් ජීවිතය ඇතුළට සිද්ධ වෙනවා. ඒ නිසා මේ දරුවෙකුට ආදරේ තියෙනවා නම් මොකක් කරන්නේ නැද්ද? දරුවෙකුට අධිමාත්‍රාවක් දෙන්නේ නැහැ. දීපු ගමන් වෙන්නේ මොකද්ද? ඒකෙන් වෙන යහපතට වඩා හානියක් අපිට සිද්ධ වෙනවා. ඒකෙන් යහපතක් වෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන යහපතට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒකෙදි වෙන්නේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මෙන්න මේ දැන් මුලින් ඉඳලා මේක හදාගන්න. මම මේ කියන තොරතුරු ටික දැනගත්තට මේ වැඩේට හරියන්නේ නැහැ. මේක අහන් හිතේ පමණින් හරියන එකක්ම නෙමෙයි. මේ තොරතුරු ටික නැත්තම් මේ දැනුම එකතු කරගන්න පුළුවන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට මෙන්න මේ කොටස මට හොඳට මතකයි. මේ කොටස සම්පූර්ණයි. මට අන්නර ඩිංග විතරයි දැනගන්න ඕනේ. දැන් අපි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නකොට අපි සිලබස් එකේ මට අන්නර පාඩම නම් දැන් හරි. මට අර අන්න මේ පාඩමේ පොඩ්ඩක් ගැටලු ටිකක් තියෙනවා. මට අන්න ඒක විතරක් කියලා දෙන්න කියලා ගුරුවරගෙන් අහනවා. ඊට පස්සේ ගුරුවරයා මේ පාඩමේ මේ කොටස විතර පැහැදිලි කරලා දෙන්නකොට සාදයෙන් හරි. අරක විතරයි පොඩ්ඩක් ප්‍රශ්නයකට දෙන්නේ. දැන් මට ඒකත් හරි කියලා හිතන මට්ටමට යන්න එපා මේ වැඩේ. මේ වැඩේ මුලින් ඉඳලම යද්දී මෙන්න අර මම ඉස්සරහට උදාහරණයක් කිව්වා. අපි මුහුදේ යනවා කියන්නේ බෝට්ටුවක යනවා කියන්නේ දෙකක් නෙමෙයි එකක්. එකක්ද දෙකක්ද? දැන් අපි මම අහනවා ඔයගොල්ලෝ මුහුදේ ගිහින් තියෙනවා. ඔයගොල්ලෝ මුහුදේ ගිහින් තියෙනවා. මුහුදේ කොච්චර ඈතට ගිහින් තියෙනවා? මුහුදේ කොච්චර ඈතට ගිහින් තියෙනවද? කිලෝමීටරයක්. හරි. දැන් අපි කිලෝමීටරයක් විතර මුහුදේ ගියාට පස්සේ කොහොමද ගියේ අපි? ඔව්. අපි කිලෝමීටරයක් මුහුදේ ඈතට ගිහින් තියෙනවා. ගිහිල්ලා තියෙන්නේ මුහුදේද බෝට්ටුවකද? බෝට්ටුවක ගිහපු මිනිස්සෙකුට මේ මුහුදේ ස්වභාවය කියන එක අඳුර ගන්න පුළුවන්ද බැරිද?
උඩ මතු පිට ස්වභාවය කියන්න පුළුවන්. මුහුදේ මතු පිට ස්වභාවය කිලෝමීටරයක් ගියාට පස්සේ මෙන්න මෙච්චරයි. මෙහෙමයි. හැබැයි මුහුදේ ස්වභාවය කියන්නේ මුහුදේ මතු පිට විතරයිද? මුහුදේ කියලා කියන්නේ මේක අභ්‍යන්තරයේ තියෙන එකනේ. එතකොට මුහුදේ කිලෝමීටරයක් ඈතට ගිහිල්ලා කියලා අපි හිතාගෙන ඉන්න දෙයට ඇත්තටම අපි කිලෝමීටරයක් ඈතට ගිහිල්ලා තියෙන්නේ මුහුදේ නෙමෙයි. බෝට්ටුවක නැගලා කිලෝමීටරයක් ඈතට ගිහින් තියෙනවා. අපිට සමහරවිට මුහුදු වතුර ස්පර්ශ වෙලා නැහැ. අන්න එහෙම ස්පර්ශ වෙලා නැති වෙලාවක එයා කියන මම දැන් කොහෙද ඉන්නේ කියලාද? මුහුද මැද ඉන්නේ කියලා. එතකොට අහන මුහුද මැද කොහොමද ඉන්නේ කියලා. ඇයි? මුහුද මැද කොහොමද හුස්ම ගන්නෙ? නෑ මම ඉන්නේ බෝට්ටුවේ. මුහුද මැද බෝට්ටුව තියෙන්නේ මුහුද උඩ. එතකොට එයාට වතුරෙන් දෙන අනතුර වෙනවද? වෙන්නේ නෑ. එහෙනම් අපි මුහුද යනවා කියන එක වෙනවනම් වෙන්නේ කොහොමද? මුහුදේ බැහැලා යන්න ඕන. මුහුදේ බැහැලා යනකොට තමයි අපි මුහුද පතුලේ ඇවිදගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් යටින් යන්න ඕනේ කිමිදලා. එතකොට තමයි අපිට මුහුදේ තියෙන පරිසරයේ සහ ඒ අලංකාරය, ඒ තියෙන බිහිසුණු භාවය, ඒකේ තියෙන ස්වභාවය මොන මට්ටමක්ද, සීතලද, මේ රස්නේද, ඒකේ පාට මොන වගේද, ඉතින් දැනෙන්නේ මොනවද, ඒකේ ඇතුලේ ඉන්න මාළු මොනවද, ගස් වර්ග මොනවද, මොන වගේ ගල් වර්ග, මාණික්ක වර්ග තියෙනවද, මේක ඇතුලේ හොඳයිද, නරකයිද, පිරිසිදුයිද, අපිරිසිදුයිද, මේ ඔක්කොම ටික කියන්න හැකියාව ලැබෙන්නේ මොකක් වුණාද? බෝට්ටේ ගිහින් මිනිස්සුන්ට තේරෙනවද? බෝට්ටුවේ ගිහින් මිනිස්සුන්ට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නේ මේකේ උඩ තියෙන සිදුවීම විතරයි. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ ධහම යනයි කියලා කියන්නේ මොහොතේ බැහැලා යන වගේ වැඩක් විය යුතුයි. මම දන්නවා මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් කියන්නේ කොහොමද? බෝට්ටුවේ යන ගමන් කියනවා. දැන් මම අභිධර්මෙත් දන්නවා. අර මට ගිහිතේ මේ නියඳ ගලා ගන්න ඉන්න වෙලාවේ මහත් එක්ක එලකුවා. එයාට අභිධර්ම ඕන දෙයක් කියනවා. සිත් 89ද අර 54ද මේවද රූපාවචරද අරූපාවචරද මොකක් කළද? අර රේණුකාණී චන්ද්‍රමණ හඳුරන්නේ අභිධර්ම පොත කටපාඩම්. ඕන දෙනකින් එයා අභිධර්මයේ ආයි ඉහළම තැනින් මේ පිළිගන්නේ කොල්ලෙක්. ඉතින් මේ එයා ගැන වෙන කෙනෙක් තමයි කිව්වේ මොනවාද? එයාට අභිධර්ම ඕන දෙයක් අභිධර්ම ඕන තැනකින් අහන්න ඕන දෙයක් කියන්නේ. ඕන තැනකින් අහන්න ඕන දෙයක් කියන්නේ අදහස් කරන්නේ අර පොත හොඳට මතක කරගෙනද. හොඳට කියවලා අර සිත් ටික හොඳට කටපාඩම් කරන් තියෙනවා. මේ කාමවචර සිත් මෙහෙමයි, රූපාවචර සිත් මෙහෙමයි, අරූපාවචර සිත් මෙච්චරයි, ඒවා මෙහෙමයි. ඔය ටික පාඩම් කරන් තියෙනවා. දැන් ඒකෝට එයාට හිතනවා මොකක් කළා කියලාද දැන් අපි. අභිධර්ම කොටස සම්පූර්ණයි කියලා. ඒතකොට එහෙම අභිධර්මයක් සම්පූර්ණ වෙනවද? මේක විභාගයක් නෙමෙයි. එහෙනම් අපිට මෙන්න මේක සිද්ධ වෙන්න ඕනේ, මේ අහන දේවල් සිද්ධ වෙන්න ඕන. මොහොතේ ඇතුලේ කිමිදිලා යනවා වගේ. ඒ මොහොතේ ඒ දේවල් සම්බන්ධව අත්දැකීම් ටික දැනීගෙන ගියේ නැතොත් මේ ධහම තොරතුරු ටිකක් විදිහට යන මිනිස්සුගේ ජීවිතේ වෙනසකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී මට වගේ කියන්න බෑ. ඔයගොල්ලෝ මුදාකාරව දන්නවා මම මේක ඕගොල්ලන්ට පොරොන්දුනා. මේ කාරණාව ඔයගොල්ලෝ මැදක් යනකොට ඕගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වෙන්න මැදක් නෙවෙයි දැන් ගොඩක් අය මේ විදිහ පටන් ගන්නවා. මොකක්ද නේද? ජීවිතේ වෙනසක් සිද්ධ වෙනවා. හැබැයි මේක සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්න නෑ කියන්න බෑ. ඔයගොල්ලෝ පළවෙනි දවසේ ඇහුවනේ මේ වෙච්ච මිනිස්සුගේ දේවල් ඒ අය කියපද්දකින් දෙකනේ මෙතන ඉන්න අය අතකින් කියන්නේ. එතන මේ ජීවිතය ඇතුලෙන් වෙනස් වෙනවා. මම මේක ඇත්තටම මෙච්චර විශ්වාසයෙන් කියන්නේ මට මේකෙන් ප්‍රතිඵල ජීවිතේ වෙනස් නැත්නම් මම ඔයගොල්ලන්ට දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මම මේ කාරණාව කියන්නේ මේක ජීවිතය ඇතුලේ ලොකු වෙනසක් කරගන්න පුළුවන්. හැබැයි කොහොම කියද? මුහුදේ කියොත්. මුහුදේ වතුරයට ඉන්නකොට ලැබෙන සැපේ ලැබේ. වතුරයට ඉන්නකොට පේන බොහොම ලස්සන මේ මාළු වර්ග පෙනී. ඒවැය තියෙන විවිධ ශාක වර්ග පෙනී. ඒවැය තියෙන ගල්බර පෙනී නේ. මේ ඒකෙදී අර සූර්යාලෝකයේ වැටුණට පස්සේ එතන තියෙන සුන්දරත්වය අපිට අත්දින්න පුළුවන්. හැබැයි ඔය කිසිම දෙයක් අත්දින්න බෑ. මොකක් කරන්නේ නේද? බෝට්ටු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලේම උත්සාහවත් වෙන්න. මම ඔකට අර ඉස්සර උදාහරණයක් විදිහට කිව්වා. කැටයම පසාරු කැටයම කියලා දෙන්නේ. මේක මොකක් වෙනවද? අර නියනෙන් කැටයම දැන් අපි වැඩි කොලයක් අල්ලන්නේ කොහොමද? වැඩි කොලය අල්ලන්නේ මේක උඩින්. ලීය පුෂ්‍ය උඩම වැඩි කොලේ වදින. හැබැයි අපි අර මේ කැටයන් කපන නියන් දේවනේ මේ අර මොනවාද ඔය කියන්නේ මොනවාද රබර් කපන පිහියේ තියෙන ඒ වගේ එකක් මේ වීහෙඩේකට තියෙන කියන්නේ ඒකෙන් කපද්දි මොකද වෙන්නේ? ලීය හාරගෙන යන්නේ ඇතුළට. මේ ලීය හාරගෙන යන්න ඕන. එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා සමහර මේ ඔය ගෙවල් වල තියෙන ගෙවල් වල පිටියේ රූප චිත්‍රකනේ කැටයමක් වගේ ඇඳලා තියෙනවා. සමහර දොරවල් වල කැටයම ඇඳලා තියෙනවා. බ්ලොක් එකක් තියලා අර එක්ස්ප්‍රේ කරාම මොකක් වෙනවද? ඔය පේස්මන්ට් එකේ තියෙන්නේ
කාඩ්බෝඩ් ලෑල්ලේ කැටයම එක්ස්ප්‍රේ කරලා තියෙනවා. මේ බ්ලොක් එකක් අපිට ඒක නිද ගන්න. එතකොට ඒකයි අර ලීය හාරගෙන ගිහිල්ලා ඔබලා තියෙන කැටයමයි. මේක දෙකක්. එහෙනම් මේක ලීය හාරගෙන යන එකක් වගේ මේක කොහොමද යන්නේ? මේ ධර්ම මේ අහන දේවල් තමන්ගේ ජීවිතේ අභ්‍යන්තරයෙන් යන්න ඕනේ. මේක තොරතුරකට ගිහිල්ලා වැඩක් නැහැ. අනින් කියන්නේ නේද මේ කම්මස්ස කතාව ගැන අපි කතා කරන දේවල් දින බව කියන එක ගැන කතා කරපු දේවල් ඕගොල්ලෝ මොකක් කරගන්න ඕනද? මේක ප්‍රායෝගිකව කරලා බලන්න. කරලා බලනකොට තමයි එදා මම අර කියපු සිතිවිලි ස්වභාවය වෙනස් වෙලා ඒ සිතිවිලි නිසා හටගන්න අපේ ශරීර අවුරා එක කියන එක වෙනස් වෙලා ඒ නිසා හටගන්න අපිට මොනවාද එන්සයිම් වර්ග අපි දැන් මොන දොස්තර මහත්තයා තියෙන නිසා අපි දැන් ඕක වැඩි හොඳට කතා කරගන්න පුළුවන්. අපි ඔය කතා කරේ අර මොනද ඇන්ඩ්‍රෝජන් ස්ට්‍රාව වෙන එකක් ගැන ටෙස්ටෝස්ටෙරෝන් හරි ඊස්ට්‍රජන් හරි අපි ඔය ශ්‍රාවයන් ගැන කතා කරන්නේ. එතකොට ඒ දේවල් වලට අපි මානසික මට්ටම් බලපාන විදිහට කතා කරන්නේ නේ. එතකොට මෙන්න මේ අපි මෙත්තානි සංසූත්‍රය ගැන ජීවන කතා කරේ. මෙත්තානි සංසූත්‍රයේ මෛත්‍රිය වඩනකොට බොහොම ප්‍රියමනාප වෙනවා. දෙවියන්ට ප්‍රිය වෙනවලු, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවලු, හොඳට නිින්ද යනවලු. ඔය දේවල් ටික බුදුහාම කියලා දෙනවනේ. එතකොට අන්නේ දේවල් ටික මේ ශාරීරිය ඇතුළේ සිද්ධ වෙන්න නම් මොකක් වෙන්න ඕනද? මේ ශරීරයෙන් ඒ දේවල් වලට අදාළ ශ්‍රාවයන් නිකුත් වෙන්න. ඒ දේවල් වලට අදාළ ශ්‍රාවයන් නිකුත් වෙන්න නම් ඒ ශ්‍රාවයන් නිකුත් වෙන්න අදාළ මොකක් වෙන්න ඕනද? මානසික මට්ටම අපේ ජීවිතේ අපේ හිත ඇතුලේ හට ගන්නවා. කේන්තිය අපි ගොර අගබායවට හරියන්නේ නැහැ. බාහිරට කරනකොට අර ශ්‍රාවය වෙන්න ඕනේ. ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කේන්තිය නගපානකොට මේ ඇන්ටිනර්ජි ශ්‍රාවය වෙනවා වෙන්නේ නැහැ වගේ. මෛත්‍රිය නගබායවට ආදරය කරනවා නගබායවට. ඒ ශරීරෙට නිකුත් වෙන්න ඕන ශ්‍රාවයන් මොකක් වෙන්නේ නැද්ද? නිකුත් වෙන්නේ නැහැ. එහෙම නිකුත් වෙන්නේ නැති වෙනකොට මොකක් වෙන්නේ නැද්ද? ඒ වයින් ලැබෙන ප්‍රබාස්තරභාවය, ශරීර මේ බැහැපත්භාවය, ලස්සන වීම, ඕ ශරීර අවුරා එකක් නැත්නම් ආලෝකයේ වැඩි වීම මේකක් සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න අපි මේක නගපාන එක වගේ තමයි මේ බෝට් වෙනවා වගේ වෙනවා. මෛත්‍රිය නගපාන, දානෙ නගපාන. දන් දෙනව නෙමෙයි. අර කරන්න ඕන නිසා කරනවා. මෛත්‍රිය කාර්යයෙන් දෙන්න ඕන නිසා මේක කරනවා නේ. අර මොනවාද අපල දුර වෙන්නේ හිතාගෙන කාකට ගිතේ ගිලවනවා. දැන් මේ කාකට මෙලෝ ආදරයක් කරුණාවක් නැහැ. අර අපේ කාගේ අපල දුර කර ගන්නව නිසා මේ කාක්ක හොයා කන්න දෙනවනේ. බල්ල හොයා කන්න දෙන වෙන වෙලාවකට හොයා පන්නනවා. අර වෙලාවට මොකද කරන්නේ? පන්න ගුණ ගෙනලා ඇවිල්ලා ආපම් මේ අපේ ළමයි අපල දුර කරගෙන ඉන්න ඕනම දේවල් කරනකොට අපි කොහේ දයන්නේ මේ බෝට්ටුවේ යන ගමන. අපි දැන් ගොඩාක් තොරතුරු දන්නවා. මම අපෝ අභිධර්ම ඔක්කොම ටික දන්නවා. අර කොටස දැන් මේ මොනවාද දීගණිකායේ ඔක්කොම මම කඩපාඩම්. මට ඕන දෙයක් ඕන දෙයකින් මගෙන් ප්‍රශ්න කියන්න පුළුවන්. නේ? අන්න එහෙම කියන එක කියන්නේ මොකද්ද මේ? තොරතුරු ටිකක් එකතු කරගෙන දැනුමක් හදාගත්ත පුජ්‍යලෙක් වඩපත් වෙන. ඒ නිසා අපිට වෙන්න ඕනේ මොකද්ද? එහෙම දැනුමකට යන්නේ නේද? මෙන්න මේ සැබෑ හැඟීම. කේන්ති යනකොට අපේ ඇඟේ දාඩිය දාලා ලෝම රූප කෙලින් වෙලා හෘද ස්පන්දනය වැඩි වෙලා මූණ රතු වෙලා මෙන්න මේ සියලුම ශරීරය වෙනස් වෙනවා මේකට අනුව. අන්න ඒකට අනුව වෙනස් වෙන්නේ සැබෑවටම කේන්ති කියනවා. නේ? සැබෑවටම කේන්ති කියහම බලන්න පුළුවන් මූණ බලන්න බෑ. යකා වගේ මේ මිනිස්සයා මෙහෙම ගිහලා මම හිතුවේ නෑ කියලා අපි සමහරවල් කියන්නේ. ඒ වෙලාවට පැත්තකටවත් යන්නේ. මොකද සැබෑවටම දැන් මොකද කියලාද? ඒ සිතිවිල්ල හිත ඇතුලේ නිර්මාණය වෙලා. අන්න එන තරහ නිසා මූණ රතු වෙලා දාඩිය දාන්න පටන්ගෙන හෘද ස්පන්දනය වැඩි වෙලා රෝම කූප කෙලින් වෙලා ඇඟ බෙවුලන්න පටන්ගෙන කියන්නේ ශරීරයේ ඒ හැඟීම නිසා මොකක් කරද? සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔන්න ඔය ටිකම මොකක් වෙනවද? මෛත්‍රිය හටගත්තට පස්සේ මූණ වෙනස් වෙලා හෘද ස්පන්දනය වෙනස් වෙලා ශරීරයේ පැහැය වෙනස් වෙලා නේ මොකක් වෙනවද? මෙන්න මේ සියල්ල මේකට වෙනස් වෙනකොට අපිට කියන්න පුළුවන් ඔන්න මෛත්‍රිය හිත හරියටම දැන් ඉතින් අන්න එතකොට සුඛං සුඛති සුඛං පරිපුජ්ජති නපාපකං සුඛිනං පස්සති මනුස්සානං ආපියෝ හෝති අමනුෂ්‍යං දැන් ඔන්න හොඳට නිින්ද යනවා හොඳට හැරෙනවා මනුස්සයන්ට ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා රැයට නපුරු දින පේන්නේ මෙන්න මේ දේවල් ටික වෙනවා අර කීර්ති කියලා අර දේවල් ටික වුණා වගේම මේකෙදිත් ඒ දේවල් ටික වෙන්න ඕන මට්ටමකට වෙනවද සැබෑ හිතේල උත්පාදනය කරගන්න ඕන අපි ඔය ටික කතා කරන්නේ ඔන්න ඔතනදී
අපිට ඔතන මේ අද කාරණාවට ප්‍රවිෂ්ඨ වෙන බලාපොරොත්තු වෙන්නේ. ඔතෙන්දී අපි දානයක් දෙනවා කියන එක ගැන කතා කරන්නේ. ඒකදී අපි කතා කරා මම නැවතත් ඒ ගැන කතා කරනවා. ඔයගොල්ලන්ට එකම දේ එක සැරයක් අහුනට මතක හිටින්නේ නැහැ. මතක හිටින්නේ අවබෝධයට යන්නේ නැහැ. මේක විවිධ පැතිකඩ වලින් වාර ගාණක් එනකොට තමයි මොකක් වෙන්නේ. දැන් තමයි ඩිංගක් තේරුනේ කියලා හිතෙනවා. මෙච්චර දවසක් තේරුනේ අද තමයි තේරුනේ කියලා හිතෙනවා. දැන් මේ වෙන දේවල්. මෙච්චර කාලයක් මේක නම් තේරුනේ අද තමයි මේක තේරුනේ කියලා හිතනවා. ඒනේ හිතන්නේ ඉතලා තව සතියකින් විතර සමාසයක් දෙකක් ගිහිල්ලා ඉලාකට ආයෙත් කියලා කියනවා මෙච්චර කාලයක් මම හිතන්නේ වැඩේ තේරෙන්නේ කියලා. මෙච්චර කාලයක් තේරෙලා නෙමෙයි තිබුණේ. අද තමයි තේරෙන්නේ කියලා සමාස 6කම තමයි කියන්නේ. ඒ නිසා ඔය කවදාකවත් තේරලා ඉවරින් දවසක් ගැන සමහරවිට හමු වෙන්නේ නැහැ. මොකද සමහර තැන්වල අවසාන තැන් තේරෙන්නේ කාටද? බුදුහාමුදුරන්ට රහතන් වහන්සේලාට අපි ශ්‍රාවකයෙක් විදිහට අපිට ඔය සමහරලාට ජීවිත කාලෙම තේරෙන්නේ නැහැ. ඉතින් අපි යම් තැනකින් නවතින්න පුළුවන්. කොහොමද අපි දානයක් ගැන කතා කරද්දී ඔන්නෝයි දානය ගැන කිව්වා. දානයක් දැනකට අපි කිව්ව මොකද්ද? අපි මුලින් කතා කරන සිද්ධාන්තයක් මොකද්ද? අපි මෙහිම ඉස්සරහට යම් කිසි දෙයක් බලයක් යදෙවුවොත් ඒ බලයට සමානව ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් යදෙනවා. මොකද අපි ඒක උදාහරණයක් ගත්තා. කැටපෝලයකින් ගලක් ගෙදිනකොට ගල ඉස්සරහට තල්ලු වෙන්න ඕන නිසා අපි කැටපෝලේ අදින්නේ පිටිපස්සට රබර් කෑල්ල. ඒ නිසා ගල ඉස්සරහට යනවා. ඒ වගේම දැන් ගල ඉස්සරහට යවා ගන්න ඕන නම් මෙහරදී මේක ඒවා ගන්න අපේ පැත්තට නම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ගල් ගෙඩිය තියලා එළියට ඇදලා ඇදලියම තමන්ගේ දිශාවට එනවා. එහෙනම් හැම වෙලේම අපිට පේනවා අදින දිශාවට, ඒ කියන්නේ පළවෙනි ක්‍රියාවනේ අදින එක. දෙවෙනි ක්‍රියාව තමයි ගල් ගෙඩිය ඉස්සරහට යන එක. ඊතලයක දුන්න ඊතලයක කරන්නේ ඒකමයි. එහෙනම් පළවෙනි ක්‍රියාව කරන එකට පළවෙනි ක්‍රියාවට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි දෙවෙනි ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට පළවෙනි ක්‍රියාවයි කරන්න තියෙන්නේ. දෙවෙනි එක කරන්න ඕන දෙයක්ද? පළවෙනි එක කරාම දෙවෙනි එක ඉබේ සිද්ධ වෙනවා. නේ? ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන චේතනාකරණී තොරයි කියන්නේ. පළවෙනි ක්‍රියාව සිද්ධ කරාම දෙවෙනි එක කරන්න ඕනේ කියලා හිතන්න ඕනේ නැහැ. හිතුවත් නැතත් ඒක සිද්ධ වෙනවා. චේතනාකරණී තොරයි. එතකොට අපි කැටපෝලේ මෙහාට ඇදලා ඇදෑරියාම අපි හිතුවත් නැතත් බලාපොරොත්තු වෙනා නැතත් ගල් කැටේ මෙහෙම ඇදලා ඇදෑරියොත් ගල් කැටේ ඉස්සරහට යනවා. අන්න ඒ වගේ මෙන්න මේ සබාධාමික න්‍යායක් තමයි බුදුහාමුදුරුවෝ කර්ම විපාක කියලා පෙන්නන්නේ කියලා අපි කිව්වා. ඒකදී අපි කිව්වා බුදුහාමුදුරුවෝ අපි මෙන්න මේ ක්‍රියාව පළවෙනි ක්‍රියාව ඉදිරියට කරොත් දෙවෙනි ක්‍රියාව ඉබේම සමාදසට සිද්ධ වෙනවා කියලා කිව්වා. ඒකෝට ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා ආයෙ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගාථාවකින්. චේතනාහං භික්ඛවේ කම්ම. චේතනාහං භික්ඛවේ ක්‍රියාව. ක්‍රියාව කියන්නේ මොකද්ද? චේතනාව කියලා කියනවා. එතකොට චේතනාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි ක්‍රියාව කියලා කියන්නේ කරන දෙයනේ. හැබැයි බුදුහාමුදුරුවෝ ගාථාවකින් වෙනම සූත්‍රයේ මේක පැහැදිලි කරනවා. අර මම කිව්වේ A ධන B සමානයි 4යි කියලා කිව්වොත් A සමානයි 2යි කියලා කිව්වොත් B සමානයි 2 විය යුතුනේ. ඒ වගේ A ධන B සමානයි 4යි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා A සමානයි 2යි කියලා. ඒ මොකද්ද? චේතනාහං භික්ඛවේ කම්මා. A ධන B සමානයි 4යි වගේ. ආයෙ බුදුහාමුදුරුවෝ වෙනවා මේ මොකද? ස්වාමී යාදි සම්පතේ බීජං කාර්යසංහරදේ බලන්න. ඔය ගාත අපි දැන් කියවනේ. යාදි සම්පතේ බීජං කාර්යසංහරදේ බලන්න. මොකද්ද? යම් ක්‍රියාවක් එක දිශාවකට කරනවද ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් නිර්මාණය වෙනවා. යාදි සම්පතේ බීජං බීජයක් වගා කරනවද ඒ බීජයට සමාන ඵලයක් එකකින් නිර්මාණය වෙනවා. එහෙනම් බීජයට සමානව ඵලයක් නිර්මාණය වෙනවා. ඒක තමයි ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් හට ගන්නවා කියලා කිව්වේ. එහෙනම් බීජය කියන්නේ පළවෙනි ක්‍රියාව, ගහ හට